ගණන් ටික හදන්න තියෙන්නේ. කියන්න බෑන පළවෙනි ගාන. මොකද්ද කියන්නේ? දශමිකයේ සාරණයක් තියෙන සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් සමග NaOH ද්‍රාවණයක් අනුමාපනයේදී භස්මයෙන් 25ක් වැය වුණා කියලා කියන්නේ. භස්ම සම දශමිකක් නම් අම්ල පරිමාව අහන්න. දැන් අනුමාපනය පටන් ගන්නත් කලින් පරිමාව දන්නවා නම් පරිමාව දන්නේ සාමාන්‍ය ප්ලාස්ටික් එක නාගෙන. බියුරේට් ට්වින් එක නා වැය වෙන්නේ අනුමාපන ඉවරනට පස්සේ. අනුමාපන ඉවරලා තමයි අපි දන්නේ මෙච්චරක් වැය වුණා කියලා. හරිද? දැන් මේක 25ක් වැය වුණා කියලා කියනවා. NaOH ද්‍රාවණයක් අනුමාපනයේදී භස්මයෙන් 25ක් වැය වුණා. එහෙනම් භස්මයේ ඉන්නේ ප්ලාස්ටිකුවේ වෙන්න ඕනේ. සෝරි. භස්මයේ ඉන්නේ බියුරේට්ටුවේ වෙන්න ඕනේ. වැය වුණා කියන්නේ බියුරේට් ට්වින් එක නා වැය වෙන්නේ. දැන් NaOH ද්‍රාවණයක් අනුමාපනයේදී භස්මය කියන්නේ NaOH නේ. NaOH ගේ 25ක් වැය වෙලා තියෙනවා. බියුරේට්ටුවේ ඉන්නේ NaOH. ප්ලාස්ටිකුවේ ඉන්නේ සල්ෆියුරික්. ප්ලාස්ටිකුවේ ඉන්නවා සල්ෆියුරික්. දශමිකයේ සල්ෆියුරික් කෙනෙක් ඉන්නවා. දශමිකයේ සල්ෆියුරික් සමග NaOH ද්‍රාවණයක් අනුමාපනය කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 25ක් වැය වෙලා තියෙනවා. සාන දශමිකක් නම් අම්ලයේ පරිමාපෙන් අම්ලයේ පරිමාව වහන්න. ඉස්සෙල්ලාම ප්‍රතික්‍රියාලියාන තුරුද කරගන්න. මුල්ම වැඩේ ඒකයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සල්ෆියුරික් ප්‍රතික්‍රියාවම කවුද හැදෙන්නේ? හැදෙන්නේ සෝඩියම් සල්ෆේට් හා ජලය හැදෙන්නේ. සෝඩියම් සල්ෆේට් සහ ජලය හැදෙන්නේ. මේ තමයි ප්‍රතික්‍රියාව. ඔය තුරුද කරගන්න තියෙන්නේ මෙන්න. එකට දෙකයි ස්ටොයිකියමෙත්. ඉස්සෙල්ලාම ප්‍රතික්‍රියාව තුරුද කරලා ගන්න. ඊපස්සේ මවුල ගාන හොයන්න පුළුවන් කරන කවුද කියලා බලන්න. මවුල ගාන හොයන්න සාන්‍ය පරිමාණ දෙකම දනන් ඉන්න ඕනේ. සාන්‍ය පරිමාණ දෙකම දන්නේ කාගේද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ මේ. එහෙනම් වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල වෙන්නේ දශමිකයේ සානනේ 25. වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන 2.5 13යි මවුල. ඔය වැය වූ NaOH. ඒකෙන් භාගයයි සල්ෆියුරික් ඉන්නවනේ මේ දෙකට එකයි ස්ටොයිකියමෙත්. තිබූ සල්ෆියුරික් මවුල ගාන වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් භාගය. මේකෙන් භාගය. 1.25ක් වෙන්නේ. මවුල ගාන හොයන්න පුළුවන් ගාන මවුල ගාන හොයාගන්න. ස්ටොයිකියමෙතින් ගන්න අනිත් එක නෑ මවුල ගාන. ඕන සල්ෆියුරික් මවුල ගාන අපි හොයලා ගත්තා. හරි. ඒ සල්ෆියුරික් මවුල ගාන හරි. එයාගේ සානත් අපි දන්න අපෙන් අහන්නේ පරිමාව. n සමානයි cv නේ. අපෙන් අහන්නේ පරිමාව. NC ගෙන් බෙදුවොත් ඔන්න වෙන පරිමාව. මවුල ගාන දන්නවා සාන්නෙන් බෙදන්න තියෙන්නේ. එම නිසා සල්ෆියුරික් පරිමාව. සල්ෆියුරික් පරිමාව වෙන්නේ 1.25 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල බෙදන්න සානනේ දශමිකයි. දශමිකයි ඝන ඩෙසිමීටරට මවුල. මවුල කැපෙනවා. මේක 12.5 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර කියලා එනවා. ඒ කියන්නේ 12.5යි ඝන සෙන්ටිමීටර. ඕනෙන් හරි. ඒක හදලා ගන්න. අර දෙවෙනි කොටස බීජ කොටස හදන්න බලන්න දන්නේ ඉක්මනට. හරි. ඔක ලියාගන්න ලියන බීජ කොටස හදන්න දන්නේ ඉක්මනට.
හරි හදුවද බියුටස් ඒ මොකද අනුමාන ප්ලාස්කුවක් තුළ බේරියම් 625ක් ඉන්නවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් 25ක් ඉන්නවලු අනුමාන ප්ලාස්කුවක් තුළ ml කිව්වත් එකයි ඝනසන කිව්වත් එකයි මේ 0.2යි සානදන HCl සම අනුමාපනය කිරීමේදී 0.2යි HCl කෙනෙක්ගෙන් අනුමාපනය කිරීමේදී HCl වැයලා තියෙන 12ක් අපෙන් අහන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සාන අපෙන් අහන්නේ. ඒතර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් HCl එක. හදනවා බේරියම් ක්ලෝරයිඩ් ධන ජලය. හරි. ඕම් වේ. අපි මවුල ගන්න දන්න මෙයාගේ වැය වූ HCl මවුල් 0.2 සානණයෙන් 12. ඒ කියන්නේ 2.4 වැඩි කිරීම 13යි මවුල්. වැය වූ HCl උත්තර. ඒකෙන් භාගයක් තමයි මෙයා එන්නේ. එම නිසා තිබූ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල් ගාන වෙන්නේ HCl ගානෙන් භාගය. අර වගේම තමයි මේක. ඒතර 1.2 වැඩි කිරීම 13ක් එන්නේ. එහෙමනම් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සාන්ද්‍ර 1.2 වැඩි කිරීම 13ක් තිබ්බ පරිමාව 25ක 25න් බෙදලා වැඩි කරනවා 1000. 1.2කට 25 යනවා 12ටත් නෑ 120ට 4යි. 20ක් උඩ 208ක්. ඔන්නෝම වෙන්නේ. ඔය තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සාන්ද්‍රණය තියෙන්නේ. හදලා ගන්න ඉක්මන හැදුවේ නැත්තම්. ඊට දෙවෙනි ගාන බාන ඊට පස්සේ. හරි. මොකද කියන්නේ එක්තරා ද්වි ආම්ලික භස්මයක්. මොකක්ද ද්වි ආම්ලික භස්මයක් කියන්නේ? ද්වි ආම්ලික භස්මයක් කියන්නේ භස්මයක් ඉතින් මේක. භස්මයක් ද්වි ආම්ලිකයි කියලා කියන්නේ. භස්මයක් කියන්නේ හයිඩ්‍රොක්සිඩ් කාණ තියෙන කෙනෙක්නේ. ද්වි ආම්ලික භස්මයක් කියලා කියන්නේ හයිඩ්‍රොක්සිඩ් කාණ දෙකක් තියෙන භස්මයක්. ද්වි ආම්ලිකය කියලා කියන්නේ අම්ල දෙකක් එක්ක. නැත්නම් H+ දෙන්නෙක් එක්ක ක්‍රියා කරන පුළුවන් භස්මයක් කියන මේ අදහස මේ තියෙන්නේ. ද්වි ආම්ලික භස්මයක් කියලා කියන්නේ අම්ල දෙකක් එක්ක. නැත්නම් H+ දෙන්නෙක් එක්ක ක්‍රියා කළ හැකි භස්මයක්. H+ දෙන්නෙක් එක්ක ක්‍රියා කරන නම් මෙයාට තියෙන්න ඕන හයිඩ්‍රොක්සිඩ් කාණ්ඩ දෙකක්. මේ කියන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ කියන මේ කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. හයිඩ්‍රොක්සිඩ් කාණ්ඩ එකක් දෙන්න පුළුවන් කට්ටිය ඉන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හරස වගේ. හරස කාණ්ඩ එකක් විතර දෙන්න පුළුවන් කට්ටිය ඒක ආම්ලික භස්ම. මේවා ඒක ආම්ලික භස්ම. OH- කාණ්ඩ දෙකකින් දෙන්නෙක් දෙන්න පුළුවන් කට්ටිය බේරියම් හරස වගේ කට්ටිය ද්වි ආම්ලික භස්ම. ඒ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එතකොට ඒක ත්‍රි ආම්ලික භස්මයක්. මෙයා ත්‍රි ආම්ලික භස්මයක්. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ එකයි නම් දෙන්න පුළුවන් ඒක ආම්ලික භස්ම. හරස් කාණ්ඩ දෙකක් දෙන්න පුළුවන් නම් ද්වි ආම්ලික භස්ම. OH කාණ්ඩ තුනක් දෙන්න පුළුවන් නම් ඒවා ත්‍රි ආම්ලික භස්ම. අම්ල වලත් එහෙම තියෙනවා. H+ එකක් විතර දෙන්න පුළුවන් ඒවා HCl නයිට්‍රේට් වගේ ඒවා. ඒවා ඒක භාෂ්මික අම්ල. H+ එකක් දෙන්න පුළුවන් අම්ල. ඒක භාෂ්මික අම්ල. සල්ෆියුරික් වගේ ඒවා. ද්වි ආම්ලික භස්ම. හරිද? ද්වි භාෂ්මික අම්ල. මේවා ඒක භාෂ්මික අම්ල. මේවා ද්වි භාෂ්මික අම්ල. ෆොස්ෆරික් වගේ ඒවා. ඒ ත්‍රි භාෂ්මික අම්ල. චුට්ටක් ලියමු නෝට් එකක් අපි උතන. ලියන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි
එක් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් පමණක් ලබා දිය හැකි එක් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් පමණක් ලබා දිය හැකි භස්ම ඒක ආම්ලික භස්ම ලෙස හඳුන්වයි. ඒක ආම්ලික භස්ම ලෙස හඳුන්වයි. හඳුන්වයි. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙකක් ලබා දිය හැකි හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙකක් ලබා දිය හැකි භස්ම ද්වි ආම්ලික භස්ම ලෙසද ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි හයිඩ්‍රොක්සිල් කාණ්ඩ තුනක් ලබා දිය හැකි භස්ම ත්‍රි ආම්ලික භස්ම ලෙසද හඳුන්වයි. යන එලෙසටම එක් H+ කාණ්ඩයක් පමණක් ලබා දිය හැකි HCl නයිට්‍රික් වැනි අම්ල ඒක භාෂ්මික අම්ල ලෙසද සල්ෆියුරික් වැනි H+ කාණ්ඩ දෙකක් ලබා දිය හැකි අම්ල අම්ල ද්වි ආම්ලික භස්ම ලෙසද වැරදුනානේ H+ කාණ සල්ෆියුරික් වැනි H+ කාණ දෙයක් ලබා දිය හැකි අම්ල ද්වි භාෂ්මික අම්ල ලෙසද පොස්පරික් වැනි H+ කාණ්ඩ තුනක් ලබා දිය හැකි අම්ල ත්‍රිභාෂ්මික අම්ල ලෙසද හඳුන්වයි. හරි.
දැන් මේ ඔක්සි අම්ල ගත්තොත් දැන් පොස්පරික් වගේ ඒවා දැන් H3PO2 ඊළඟ H3PO3 H3PO4 මේක අණුක සූත්‍රයේ මේ හැම එකේම එක්ස්ට්‍රා තුනක් ඉන්නවනේ මේකෙත් තුනයි මේකෙත් තුනයි මේකෙත් තුනයි තියෙනවනේ. එහෙම අණුක සූත්‍රය දිහා බලාගම අපිට කියන්න බෑ ස්ට්‍රස් කීයක් ගැලවෙනවද කියලා. මේ ඔක්සි අම්ලවල ඔක්සිජන් සහිත අම්ල ඔක්සි අම්ලවල ව්‍යුහය ගත්තොත් මෙහෙමනේ තියෙන්නේ. H3PO2 ගැන මෙන්න මෙහෙම කෙනෙක්. මෙයා තමයි H3PO2. මෙයා H3PO3 නේ. H3PO3 ඔක්සිජන් තුනයි තියෙන්නේ. මේක H3PO4 H3PO4 මේව තියෙන්නේ. හරි. ඔමන තියෙන්නේ. මේ ඔක්සි අම්ලවල H+ කියලා ගැලවෙන්නේ OH කාණ්ඩ වශයෙන් තියෙන H+ විතරයි. OH කාණ්ඩ වශයෙන් H+ තමයි ගැලවෙන්නේ. H+ කියලා ගැලවෙන්නේ ඒවා විතර. මේක ඒක බාෂ්මික අම්ලයක් මේක. ඒක බාෂ්මික අම්ලයක්. ඒක බාෂ්මික අම්ලයකි. මේක විතරයි ගැලවෙන්නේ. මේවා ගැලවෙන්නේ නැහැ. ඉතින් අණුක සූත්‍රයේ ඇස්ලා තුන් දෙනෙක් කීයට ඔය තුන් දෙනාම ගැලවෙන්නේ නැහැ. ව්‍යුහයේ අණුව බලන්න ඕනේ. ඔක්සි අම්ලවලදී OH කාණ්ඩ වශයෙන් H කීයක් තියෙනවද කියලා. ඒ OH කාණ්ඩ වශයෙන් තියෙන Hලා විතරයි ගැලවෙන්නේ H+ හැටියට. මේ OH කාණ්ඩ වශයෙන් එකයිනේ තියෙන්නේ මේක විතරයි ගැලවෙන්නේ. දැන් මේක දෙන්නෙක් ගැලවෙනවා. එහෙනම් මේක ද්වි බාෂ්මික අම්ලයක් මේක. මේක ද්වි බාෂ්මික අම්ලයක්. ද්වි බාෂ්මික අම්ලයකි. අම්ලයකි. මේක තුන් දෙනෙක් ගැලවෙනවා. මේක ත්‍රි බාෂ්මික අම්ලයක් මේක. ත්‍රි බාෂ්මික අම්ලයකි. හරි. ලියන්න. අණුක සූත්‍රයේ පවතින හයිඩ්‍රජන් පරමාණු සියල්ලම H+ ලෙස ඉවත් වෙන බව H+ ලෙස ඉවත් වෙන බව සෑම අම්ලයකදීම බලාපොරොත්තු විය නොහැක. බලාපොරොත්තු විය නොහැක. ඔක්සි අම්ලවලදී H+ ලෙස ඉවත් වන්නේ OH කාණ්ඩ වශයෙන් පවතින හයිඩ්‍රජන් පමණි. එම නිසා ඒ සඳහා ඔක්සි අම්ලවල ව්‍යුහ සූත්‍රය නිරීක්ෂණය කළ යුතු වේ. උදාහරණ පහත දක්වා ඇති phosphorus හි ඔක්සි අම්ල තුනහිම අණුක සූත්‍රයේ හයිඩ්‍රජන් 3 බැගින් පැවතියද ඒවා තුරින් ත්‍රි බාෂ්මික අම්ලයක් පවතින්නේ එකක් පමණි. හරි. and then
හරි හරිනේ හඳද දැන් බලමු ගාන කියලා බලමුද මේ ගැන එක්තරා ද්වි ආම්ලික භස්මයක් ගැන කියන්නේ දැන් ද්වි ආම්ලික භස්මයක් කියන්නේ එතකොට හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙකක් තියෙන භස්මය ද්වි ආම්ලික භස්මය හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙකක් තියෙන භස්මය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ කෙනෙක් මේ ගැන කියන්නේ අපි ගාමු අපි ලෝහය දන්නේ නැහැ අපි MOS twice කියලා ගාමු OS කාණ්ඩ දෙකක් තියෙනවනේ කොහොමද ද්වි ආම්ලික භස්මයකින් 0.855 ග්‍රෑම් 0.855 ග්‍රෑම් ආශු ජලය 25ක දිය කර මේක ජලය 25ක දිය කර ආශු ජලය 25ක දිය කර ද්‍රාවණයක් සාදාගන්න ලැබේ එම ද්‍රාවණය අනුමාපනයේදී 0.2ක සාරණයක් තියෙන සල්ෆියුරික් 25ක් වැය වෙලා තියෙනවා හරි එවනලා තියෙන ප්‍රතික්‍රියාව වෙන්නේ එතකොට සල්ෆියුරික් එක්ක MOS twice හදනවා M ගේ සංයුක්තාවය දෙකයි නෙවෙන්නේ M ගේ සංයුක්තාවය දෙකයි සල්ෆේට් ගේ සංයුක්තාවය දෙකයි මේක මාරු නාම M සල්ෆේට් නෙවෙන්නේ M2+ වෙන්න ඕනේ තෝරන්නේ M සල්ෆේට් ධන ජලය තර H2 2 4යි මේක දෙකක් වෙයි ඕනේ ඕන ප්‍රතික්‍රියා මේක ජලයේ දිය වෙන කෙනෙක් වෙන්න ඕනේ තියෙන්නේ හැදෙන ලවණය නම් අපි දන්නේ නැහැ ඉතින් මේක මොකක්ද කියන්නේ දන්නේ නැහැ H2O නම් ලික්විඩ් ඒක හරි අර කලින් වගේම තමයි ඉතින් වැය වූ සල්ෆියුරික් මවුල ගාන මෙතනින් ගන්න පුළුවන් සල්ෆියුරික් මවුල ගාන හා සමාන MOS මවුල ගාන වැය වූ මෙයාගේ මවුල ගාන අපිට හොයලා ගන්න පුළුවන් ඒ හා සමාන මෙයා මවුල ගාන එකට එකයි ස්ටොයිකියමීතිය මෙයා මවුල ගාන එකම වෙන්න ඕනේ ඉතින් මේ මවුල ගාන තමයි මේ ස්කන්ධයේ හිටියේ වැය වූ සල්ෆියුරික් මවුල ගාන හොයලා ගන්නවා ඒ හා සමාන MOS twice මවුල ගාන මේ ස්කන්ධය තුළ තිබිච්ච මවුල ගානත් ඒකමයි වෙන්නේ ස්කන්ධය දන්නවා මවුල ගාන දන්නවා අපිට හොයලා ගන්න තියෙන්නේ මවුල ස්කන්ධය වැය වූ සල්ෆියුරික් මවුල වෙන්නේ 0.2 සාරණයකින් 25යි. තර 5 වැඩි කිරීම 13ක් වෙනවා. වැය වූ සල්ෆියුරික් ගාන ඕක. තර තිබු MOS twice මවුල ගාන වෙන්නේ මේකම තමයි. 5 එරිම් 13ක් වෙන්නේ. හරි. මේ දින යාගේ ස්කන්ධය. හරි. තේරෙනවද? n සමාන m බෙදීම දාලා ගන්න තියෙනවා. මවුල ගාන 5 13යි. ස්කන්ධය 0.855 ග්‍රෑම් බෙදෙන මෝල් ස්කන්ධය. කැපිටල් M සමානයි 0.855 බෙදීම 5 වැඩි කිරීම 14. ඒ උඩට ගියාම මේක 856.5 බෙදීම 5යි. 8ට 5 ඒවා 1යි. 35ට 7යි. 6ට 1යි. 15ට 3යි. 171.3යි මවුලයට ග්‍රෑම් වේ. හරි. ඔන්න ඔගේ. හරි. B කොටස හදලා ගන්න ඉක්මනට. මේක හදලා ඉවරලා B කොටස හදන්න ඒ වගේම ගානක් ටිකක් වෙනස් ඉතින්. මේක ඉස්සෙල්ලා මේ රූපේ හැම ඇඳගෙන හදාගන්න ඊළඟ ගානත් එම් පොඩි රූපයක් අඳ ගන්න. ඒතර වැඩේ ලේසි.
කොහොමද වෙන්නේ? B කොටස. එක්තරා ද්විභාෂ්මික අම්ලයක් ගැන කියන්නේ. ද්විභාෂ්මික අම්ලයක් ගැන කියන්නේ. ද්විභාෂ්මික අම්ලයක්. H+ දෙන්නෙක් දෙන්න පුළුවන් අම්ලයක්. අපි ගමු H2A කියලා අපි ගමු. H2A. මම කියන්නේ 2.43 ග්‍රෑම් තියෙනවා කියලා කියන්නේ 2.43 ග්‍රෑම්. මෙච්චරක ස්කන්ධයක් ආශ්‍ර ජලයේ 100ක දිය කරලා තියෙනවා. ජලයේ 100ක දිය කරලා ඒකෙන් 10ක් වෙන් කරලා අරගෙන 10ක් වෙන් කරලා අරගෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් අනුමාපනය කරලා තියෙනවා. අනුමාපනය කළේ භස්මයේ සාන 0.12ක් වුණාලු. හරිද? වැයු පරිමාව 22ක් කියලා කියන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැයු පරිමාව 22ක් කියලා කියනවා. එතන මේ H2A සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ප්‍රතික්‍රියාව මේක තොරිත කරලා ගන්න ඕන. A ගේ සංයුක්තාවය 2යි. H2A වුණ එක මේ A2- කෙනෙක් ඉන්නේ එතකොට. සෝඩියම් ප්ලස් නේ සංයුක්තාවය 1යි. මාවරණාම එන්නේ Na2A කියලා එන්නේ. හැදෙන ලවණ Na2A ධන ජලය හැදෙන. Na2A ධන ජලය. තොරිත කරනවා සෝඩියම්ලා දෙන්නයි මේක දෙකෙන් වැඩි කරන්න. එතකොට හයිඩ්‍රජන් 2 2 4 මේක 2ක් වෙනවා. හරි. වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන වෙන්නේ 0.12 සානෙන් 22ක්. මේව නෙවෙයි. 12 සරත් 2 44යි. 12 සරත් 2 24. දෙයක් අතුරු. 12 සරත් 2 24 2 26. දශම ස්ථාන 2.6යි 4 වැඩි කිරීම 13ක් වෙනවා. වන වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන ඕකයි. ඒකෙන් භාගයක් තමයි H2A වෙන්නේ. ඒතර තිබු H2A මවුල ගාන වෙන මේකෙන් භාගයක්. NaOH ගානෙන් භාගයක්. 2.6යි 4 වැඩි කිරීම 13න් භාගයක්. එනේ 1.32ක් වෙනවා. වැඩි කිරීම 13යි මවුල. හරි. තිබූ H2A මවුල ගාන ඕක. H2A කොහෙ තිබූ ගානද? මේ 2.43 ග්‍රෑම් දී කරන්න 100ක. ඒකෙන් 10ක් වෙන් කරලා ගන්න. මේ 10ක තිබිච්ච ගානයි මේ කියන්නේ. මේ 10යි ඝන සෙන්ටිමීටර තුල තිබූ ගාන මේ තියෙන්නේ. તો 100 කොච්චරක් දින්නේ එතකොට? 100යි ඝන සෙන්ටිමීටර තුල තිබූ H2A මවුල ගාන වෙන්නේ මේ 1.32 වැඩි කිරීම 13ක් තිබ්බේ 25ක 25න් බෙදලා ඒක තිබ්බේ 10ක තිබ්බේ 10ක තිබ්බේ. දැන් අපි හොයන්නේ 100ක තිබිච්ච ගාන 10 කොච්චර යන 100ක ඉන්නේ වගේ 10 ගුණයක් 13.2 වරුම් 13ක් වෙනවා. මෙන්න 100ක තිබිච්ච ගාන ඕක. ඉතින් ඕක තමයි අපේ මේ ස්කන්ධය තිබ්බේ. 2.43 ග්‍රෑම් කියන මේ ස්කන්ධය තිබිච්ච මවුල ගානත් ඕක තමයි. නේ? ඒකනේ මේ 100ක දිය කරේ. වැය වූ NaOH වලින් හොයාගත්ත මේ 10ක තියෙන H2A ගාන හොයාගත්ත. 10ක තියෙන ගාන වගේ 10 ගුණයක් ඉන්නවනේ 100ක. වැය වූ NaOH මෙතනින් හොයාගත්තා. ඒකෙන් හොයාගත්ත මෙතන තියෙන H2A ගාන, ඒ ගාන වගේ 10 ගුණයක් මෙතන තියෙන්න ඕනේ. මෙතන තිබිච්ච ගාන තමයි මේ ස්කන්ධයේ තියෙන්නේ. එතකොට මෙන්න මේමයි වෙන්නේ. දෙකයි දශම 4.44 ග්‍රෑම් තුල H2A මවුල ගාන වෙන්නේ අරක තමයි 13.2 වැඩි කිරීම 13 මවුල. හරි. මේ ග්‍රෑම් ගාන තුන H2A මවුල ගාන ඕක. H2A හි මෞලික ස්කන්ධ 2.43යි
4.4 ග්‍රෑම් බෙදන්න ඕනේ 13.2 වැඩි කිරීම 14.3 මවුලවල. මේ උඩට ගියාම එනවා 2434.4. බෙදීම 13.2. මවුලයට ග්‍රෑම් 2434.4 බෙදනවා 13.2 මේ දශම ස්ථානය අයින් වෙනතර මේක 1යි 132යි මේක 1යි 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 4යි මේක 8යි 8 2 16 එකක් අතුරුයි 22 25 දෙකක් අතුරුයි මේක 10යි 8යි 10න් 5 ගියාම 5යි 4 2 8යි 4 3 12යි එකක් අතුරුයි 5යි. ඒතර 14න් 6ක් ගියාම 8ක් ගියාම 6යි 7න් 2ක් ගියාම 5යි ආයෙත් 4ක් වෙන 528යි 32යි 320ට දෙකක් වගේ එන්නේ ඔය ඕන්න 184.4ක් වෙනවා මවුලයට ග්‍රෑම්. හරි නොම වෙන හදලා ගන්න ඉක්මනට රූප ටික ඇඳ ගන්න හොඳට හදලා ගන්න. ඔක හදලා ඉවර නම් ඊළඟ ගාන බලන්න. තුන්වෙනි ගාන මොකද්ද කියන්නේ කියලා. හරිද? ආ තුන්වෙනි ගාන මොකද්ද කියන්නේ කියලා. ඝන සෝඩියම් හයිඩ්‍රොක්සි නිද්‍රාසකයකින් ඝන සෝඩියම් හයිඩ්‍රොක්සි නිද්‍රාසකයෙන් ග්‍රෑම් 1ක් ගෙන මිනිට 25ක දිය කරන්න කියලා කියන්නේ. මිනිට 25ක දිය කර NaOH ද්‍රාවණයක් සාදන ලදී. එම NaOH ද්‍රාවණ සම්පූර්ණ ප්‍රතික්‍රියාව සඳහා 0.1 සල්ෆියුරික් කෙනෙක්ගෙන් 0.1 සල්ෆියුරික් කෙනෙක්ගෙන් වැය වුණාලු ඝන සෙන්ටිමීටර 12 මිලිට 12ක් වැය වුණා.
ඔමන කියන්නේ එතන මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සල්ෆියුරික්ගේ ප්‍රතික්‍රියා. සල්ෆියුරික්ගේ ප්‍රතික්‍රියා. හැදෙනවා සෝඩියම් සල්ෆේට් ධන ජලය. ඕමන තුරිත වෙන්නේ. හරිද? වැය වූ සල්ෆියුරික් මවුල ගාන හොයාගන්න තියෙන්නේ. වැය වූ සල්ෆියුරික් මවුල ගාන වගේ දෙගුණයක් තමයි NaOH මවුල ගාන. වැය වූ සල්ෆියුරික් මවුල ගාන හොයාගන්න ඒ වගේ දෙගුණයක් තමයි NaOH මවුල ගාන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගාන හොයාගත්තට පස්සේ යාගේ ස්කන්ධය හොයන්න තියෙන්නේ. යාගේ ස්කන්ධය හොයලා ගන්න තියෙන්නේ. මේ ග්‍රෑම් එකක් දුන්නට ග්‍රෑම් එකම NaOH නෙවෙයි. ඒක අපිට කියන්නේ NaOH නිදර්ශක අපවිත්‍රයට සලකා. අපවිත්‍රයි මේක. මේ අපද්‍රව්‍ය තියෙනවා. සලකා W බෙදීම W අනුපාතය අපෙන් අහන්නේ. අපි ඇත්තම NaOH ස්කන්ධය හොයලා ගන්න ඕන. වැය වූ සල්ෆියුරික් මෙතනින් එනවා. එතනින් හොයන්න බලන්න NaOH ගේ මවුල ගන්න. NaOH ස්කන්ධය හොයලා ගන්න තියෙනවා. ඒතර ග්‍රෑම් එකට එක්තරක් තමයි තියෙන්නේ. ප්‍රසයක් හොයලා ගන්න තියෙන ඊට පස්සේ තියෙන්නේ. වැය වූ සල්ෆියුරික් මවුල ගන්න වෙන්නේ වැය වූ සල්ෆියුරික් මවුල වෙන්නේ 0.12. කියන්නේ 1.2 වැඩි කිරීම 13 මවුල. ඔමනේ තිබූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල වෙන්නේ ඒක වගේ දෙගුණයක්. 1.2 වැඩි කිරීම 13 වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2.4ක් වෙනවා. හරි. තිබූ NaOH මවුල ගන්න ඕක. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ස්කන්ධය වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය වෙනවා 2.4 වැඩි කිරීම 13යි මවුල. වැඩි ගන්න මෙයා මවුල් ස්කන්ධය 40යි මවුලට ග්‍රෑම්. මවුලට මවුල කැපිලා යනවා. 0.4ක් අතර 16ක් අතර 8 එකයි 9ක් වෙනවා. ඒතර 96 වැඩි කිරීම 13යි ග්‍රෑම් කියලා එන්නේ. 0.096 ග්‍රෑම්. ග්‍රෑම් එකක් තිබ්බට ඇත්තරම NaOH දෙන 0.096. එම නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ ප්‍රතිශතය වෙන්නේ ග්‍රෑම් එකකට මෙච්චරයි නම් 100ට කොච්චරද? 109.6ක් වෙයි. හරි. හදලා ගන්න ඉක්මනට. හරි. ඕක හදලා බලන්න හතරෙන් ගාන බලන්න ඊට පස්සේ ඉක්මනට. ඒක CCM හයිඩ්‍රොක්සයිඩ්ගේ ස්කන්ධයක් හොයාගෙන යන්න මේ වගේ තමයි ටිකක්. CCM ගේ මවුල් ස්කන්ධ 133ක් වෙන්නේ. CCM ගේ මවුල් ස්කන්ධ 133යි. හදලා බලන්න ඒක.
හරිද බැලුවද ගාන? හතරවෙනි ගාන මොකක්ද කියන්නේ? ඝන cesium hydroxide x gram. cesium hydroxide gram x ප්‍රමාණය. ජලයේ දියකර 100ක ද්‍රාවණයක් හදාන තියෙනවා. පරිමාණ 100ක් වෙච්ච ද්‍රාවණයක් හදාන තියෙනවා. කියන මේකෙන් 10ක් වෙන් කරගත්තා. 100ක තියෙන මවුල ගානෙන් 10න් පංගුවක් තමයි 10ක තියෙන්නේ. හරි. 10ක් ගෙන ජලයෙන් තනු කර ද්‍රාවණ 250ක් හදාගත්තා. මේකට ජලය දාලා ඉවරලා මුළු පරිමාණ 250ක් වෙච්ච ද්‍රාවණයක් හදාගත්තා. එම ද්‍රාවණ සම්පූර්ණ ප්‍රතික්‍රියා වීමට 0.25ක සාහනයක් තියෙන සල්ෆියුරික් කෙනෙක්ගෙන් 20ක් වැය වුණා කියලායි කියන්නේ. cesium hydroxide gram x ප්‍රමාණයක් ජලය 100ක දී කරලා ඒකෙන් 10ක් වෙන් කරගෙන වතුර දානවා මුළු පරිමාව 250ක් වෙනකම්. මේක අනුමාපනය කරනවා සල්ෆියුරික් එක්ක. සල්ෆියුරික් ප්‍රතික්‍රියා කරනවා cesium hydroxide එක්ක. සල්ෆියුරික් cesium hydroxide එක ප්‍රතික්‍රියා කරාම හදනවා cesium sulfate. cesium sulfate ධන ජලය වෙනවා. මොනේනේ cesium 2 දෙකෙන් වැඩි ගන්න තියෙන්නේ. ජලයේද අපෙන් අහන x ගේ ස්කන්ධයෙන් අපෙන් අහන නේද? දැන් මේක සංශුද්ධ නැත්තේ නෑ. මේක සංශුද්ධ වෙන්න ඕන නැත්නම් අපිට ස්කන්ධ හොයන්න වෙන්නේ නෑ. මේ ග්‍රෑම් x ප්‍රමාණයම cesium hydroxide මේකේ මුකුත් අපද්‍රව්‍ය නෑ. ඒව තමයි මේ ගාන හදන්න වෙන්නේ. කොහොමද හදන්නේ ඉතින්? වැය වූ සල්ෆරික් මවුල ගාන මෙතනින් ගත්ත හැකි. වැය වූ සල්ෆරික් ගාන මෙතනින් ගන්නවා. ඒ වගේ දෙගුණයක් කියනවනේ cesium hydroxide මේ 250 ඇතුලේ. වැය වූ සල්ෆරික් ගාන හොයා ගන්නවා. ඒ වගේ දෙගුණයක් ඉන්නවා cesium hydroxide මේක ඇතුලේ 250ක ඉන්නේ. 250ක ඉන්න ගානම තමයි 10ක් තියෙන්නේ. ඔය 10 ඉඳන් 250 නම් වතුර දාන්න. වතුර දැම්මම cesium hydroxide මුකුත් වෙන්නේ නැහැ. මේ 10 cesium hydroxide යම් ප්‍රමාණයක් තිබ්බද ඒ තිබිච්ච ගානම තමයි 250 තියෙන්නේ. ඔය අමතර දාන ජලය. හරි? ඉතින් වැය වූ සල්ෆරික් මෙතනින් හොයා ගන්නවා. ඒ වගේ දෙගුණයක් cesium hydroxide මෙතන ඉන්නවා. ඒ තිබිච්ච ගානයි මේකේ තියෙන්නේ. මෙතන තියෙන ගාන වගේ 10 ගුණයක් මෙතන තියෙනවා. මොකද 100න් 10ක් වෙන් කරලා ගන්න. මෙතන තියෙනවා මෙතන තිබිච්ච ගාන වගේ 10 ගුණයක්. හරි? ඒක තමයි cesium hydroxide මවුල ගාන වෙන්නේ. ඒකේ ස්කන්ධය හොයලා ඉවරලා ගන්න තියෙන්නේ. හදලා ගන්න බලන්න ඉක්මනට රූපය හදලා ඉවරලා. හරි හැදුවද?
මොකද වෙන්නේ? වැය වූ සල්ෆියුරික් මවුල ගන්න. වැය වූ සල්ෆියුරික් මවුල. වෙන 0.25ක සානනයකින් 20. වැය වූ සල්ෆියුරික් වෙන්නේ ඔහොම ගන්න. ඒ කියන්නේ 5 වැඩි කිරීම 13 මවුල. වැය වූ සල්ෆියුරික් කොච්චර? ඒ වගේ දෙගුණයක් තමයි සීසියම් හයිඩ්‍රොක්සයිඩ්. 250යි ඝන සෙන්ටිමීටර තුල සීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ඉන්නා ඒ වගේ දෙගුණයක්. 5 වැඩිම 13 වගේ දෙගුණයක් ඉන්නවා. ඒ කියන්නේ 10 වැඩිම 13ක් ඉන්න ඕනේ. හරිද? අත දෙවන මුත් වෙනසක් වෙනවා අපි වාක්‍යය මෙහෙම ලියමු. ජලය යොදා තනුක කළ විට ජලය යොදා තනුක කළ විට මවුල ප්‍රමාණය වෙනස් නොවන බැවින් වෙනස් නොවන බැවින් ජලය යොදා තනුක කළ විට මවුල් ප්‍රමාණය වෙනස් නොවන බැවින් 10යි ඝන සෙන්ටිමීටර තුල සීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල තියෙන්නේ මේ ගානම තමයි. එම නිසා ආරම්භක 100යි ඝන සෙන්ටිමීටර තුල සීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන කොච්චරක් වෙන්න ඕනේ? 10 13ක් ඉන්නවා නම් 10ක 100ක ඉන්නෝනේ වගේ 10 ගුණයක්. 100 පෙරම් 13. ඒ කියන්නේ 0.1යි මවුල. ඔන්න මවුල ගන්න. ඉතින් මේකේ ස්කන්ධය වෙන එතකොට සීසියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය. ස්කන්ධය වෙන්නේ 0.1යි මවුල වැඩි කරන මවුල් ස්කන්ධය. සීසියම් 133යි ඔක්සිජන් 16 හයිඩ්‍රජන් 1යි 150ක් වෙනවා. 150යි මවුලයට ග්‍රෑම්. ඒතර 15යි ග්‍රෑම් වෙනවා. කොහොමද වෙන්නේ? හරි. හරි නේද? පස්වෙනි ගානත් බලන්න ඔය එක්කම. ඕක ඉවර කරලා බලන්න පස්වෙනි ගාන හදන්න බලන්න ඉක්මනට.
හරි බලුවද පස්වෙනි එක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් XH2O කියලා කෙනෙක් ගැන මේ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් XH2O 2.17 ග්‍රෑම් හිටියා. හරි. මේක ජලය 100ක දිය කරලා තියෙනවා. ජලය 100ක දිය කරලා. ඒකෙන් වෙන් කරලා ගන්න තියෙනවා 10ක්. කලින් එක වගේ තමයි නේ. 10ක් වෙන් කරලා ඒකෙන් ඒක තනුකරණය කරලා දෙනවා 250 වෙනකන් නේ. මුළු පරිමාණ 250ක් වනතක් ජලය දාලා තියෙනවා. අවසන් පරිමාණ 250ක් වෙලා තියෙනවා. ආශු ජලය කර. ඒකෙන් 25ක් වෙන් කරගෙන. මේකෙන් 25ක් වෙන් කරගෙන එයාව 0.01 HCl වලින් අනුමාපනය කරලා තියෙනවා. HCl වෙලා තියෙනවා 10ක් ඝන සෙන්ටිමීටර. අපෙන් අහන මේ x ගේ අගය අහන්න අපි. හරි. x ගේ අගය අහන්න අපි. කොහොමද මේත් එක්ක ප්‍රතික්‍රියා ලියා ගන්න බෑ අපි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක HCl ප්‍රතික්‍රියා පිළියන්නේ. ජලයේ වැඩක් නෑ අපිට. ස්පටික ජලය ටික නිකන් දියලා යනවා ජලය. හදනවා කැල්සියම් ක්ලෝරයිඩ් එක ජලය. තුලිත වෙන මේ XH2O ජලය ටික නිකම්ම ජලය දියලා යනවා. ඒක අදාළ නෑ අපිට. දැන් සාමාන්‍ය ගාන හදන් එන්න තියෙන්නේ. වැය වූ HCl ගාන මෙතනින් හොයා ගන්නවා. වැය වූ HCl වලින් භාගයක් තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ. ඒතර හොයාගත්තා එක මෙතන ඉන්න HCl ගාන හොයාගත්තා. ඉන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගාන හොයා ගන්න පුළුවන් 25 තිබිච්ච ගාන. 25 තිබිච්ච ගාන වගේ 10 ගුණයක් ඉන්නවා 250ක. එයාගේ 10 ගුණයක් ඉන්නවා 250ක. 250ට ගාන තමයි 10 තියෙන්නේ. මොකද 10 ඉඳන් 250 වතුර දාන්න. එන්න වැය වූ HCl මෙතනින් හොයාගත්තා. ඒකෙන් භාගයක් දෙගුණනේ ඒකෙන් භාගයක් තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ මේකේ. මෙතන ඉන්න ගාන වගේ 10 ගුණයක් ඉන්නවා මේකේ. ඒ ඉන්න ගාන වගේ මේකේ තියෙන්නේ. මේකේ තියෙන ගාන වගේ 10 ගුණයක් ඉන්නවා මේකේ. ආවශ්‍ය හොයාගෙන ඉන්න තියෙන්නේ. හදලා ගන්න බෑ ඉක්මනට.
හරි හදුවද වැය වූ HCl මවුල වෙන 0.01 සානනයකින් 10 يعني 0.1 වරුම් 13ක් වෙන්නේ මවුල. ඒකෙන් බාගත්තා මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ මේ 25 ඇතුලේ. 25යි ඝන සෙන්ටිමීටර තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල. වෙන මේ 0.1 වැඩි කිරීම 13න් භාගය. ඒ කියන්නේ 0.05 වැඩි කිරීම 13යි මවුල. හරි 250යි ඝන සෙන්ටිමීටර තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න වෙන මේ වගේ 10 ගුණයක්. 25 දින ගන්න වගේ 10 ගුණයක්. 0.5ක් වෙනවා. ඒ 250 තියෙන ගන්න තමයි 10 තියෙන්නේ. හරි. ජලයේ දාත අණුව කළ විට මවුල ප්‍රමාණය වෙනස් නොවන බැවින් දහයයි ඝන සෙන්ටිමීටර තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල තියෙන මේ ගානම තමයි. හරි 100යි ඝන සෙන්ටිමීටර තුල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන වෙන්නේ එතකොට මේක 10ක තියෙන ගාන නම් 100ක කීයද 100ක නා මෙච්චර. හරි ඔතන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන මේ 100ක තිබිච්ච. ඉතින් ඒකම තමයි මේකේ තියෙන මවුල ගාන වෙන්නේ. ඒතර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් XH2O මවුල ගාන වෙන්නේත් මේක තමයි. 5 වරුම් 13යි මවුල. හරි. එමන වෙන්නේ. දැන් මෙයාගේ ස්කන්ධය දුන්නානේ. අර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හා සමානව මෙයක් තියෙන්න ඕනේ. මොකද මේ ස්පටික එකක මෙයා ඉන්නේ එකයි. මේ එක ස්පටිකයක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ එකයි. මේ ස්පටික 100ක් ගත්තොත් ඒකෙන් ලැබෙන අපිට කැල්සියම් ලැබෙනවා 100ක්. එකක එකයි ඉන්නේ මේකෙන් 100ක් ගත්තොත් මෙයාට ලැබෙනවා 100ක්. ඔගේ අනිත් පැත්ත ගත්තොත් එහෙම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 100ක් ගන්න නම් මේකනොත් 100ක් ඕනේ. එන් තිබිච්ච කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන අරගනම් තිබිච්ච කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ මවුල ගාන මෙච්චරයි නම් මෙයාගේ තියෙන මවුල ගාන එකම වෙන්න ඕනේ. මේ එකක මේගොල්ලෝ ඉන්නේ එකයි. ඒතර මෙයාගේ මවුල ගාන මේක නම් අපි බලමු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් XH2O ගේ මෞලික ස්කන්ධය කීයද වෙන්නේ කියලා. මෞලික ස්කන්ධය අපි හොයලා ගමු. අයි ස්කන්ධය අපි දන්නවනේ 2.17 ග්‍රෑම් නේ ස්කන්ධය. ස්කන්ධය බෙදන්න මෞල ස්කන්ධය. ස්කන්ධය බෙදන්න මෞල ගානේ සෝරි. මේ උඩට ගියාම 2170 බෙදීම් 5යි මෞලයට ග්‍රෑම් වෙනවා. හරිද? එමන වෙන්නේ. අර 21ට 5ව 4යි. 14ට 3යි. 20ට 4ක් වෙනවා. 434ක් වෙනවා මෞලයට ග්‍රෑම්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් XH2O කියන්නේ එතකොට. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් XH2O 434. මේ කැල්සියම් 40යිනේ. 16යි 17යි 17ක් 34යි. 74 ධන 18යි x සමාන 434. 18යි x සමානයි 360යි
x සමානයි 20ක් වෙන්න. x 20ක් වෙන්න. හරි. හදලා ගන්න ඉක්මනට. හරි. 6
බලමු මේක ජලය මිලිමීටර 25ක් තුල බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකට එක අනුපාතයකින් දියවී ඇත කියලා කියන්නේ. මේ 0.2යි සල්ෆියරික් සමග අනුමාපන සල්ෆියර් 12ක් වැය වුණා කියලා කියනවා. මේ දත් වලට අනුව ආරම්භක ද්‍රාවණ ඇති බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණයන් අපෙන් අහන්නේ. ජලය මිලිමීටර 25ක් තියෙනවා. මිලිමීටර 25ක් තියෙනවා. මේ අතර බේරියම් හයිඩ්‍රොක්සයිඩුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. මේක දෙකට එක අනුපාතයෙන් දිය වෙලා තියෙනවා. එතකොට මෙයා 2x නම් මෙයා x වෙන්න ඕන. මේ 0.2යි සල්ෆියුරික් අම්ල සම අනුමාපනයේ සල්ෆියර් 12ක් වැය වුණා. 0.2යි සල්ෆියුරික් එක්ක අනුමාපනය කරාම මිලිමීටර 12ක් වැය වෙලා තියෙනවා. හරි. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සහ NaOH සාන අපෙන් අහන්න. මේ එකක් හොයාගත්තම ඇති ඉතින් මේක හොයාගත්තම මේ වගේ දෙගුණයක් මේක හොයාගත්තා නම් ඒකෙන් භාගයක් මේක. මේ දාන සල්ෆියුරික් දෙන්නටම වැය වෙනවනේ. දැන් මිලිමීටර 25 බෙදන්න යන්න එපා. මිලිමීටර 25න් 3න් 2ක් මෙයාට 3න් 1ක් මෙයාට එහෙම එකක් නෑ. බේරියම් හරස් මවුල ගන්න මේ මුළු පරිමාවෙම ඉන්නවා. NaOH මවුල ගන්නත් මුළු පරිමාවෙම ඉන්නවා. හරි. NaOH මුළු මවුල් පරිමාවෙම ඉන්නවා. බේරියම් හරස් මුළු පරිමාවෙම ඉන්නවා. එමයි තියෙන්නේ. එතන බලමු ප්‍රතික්‍රියා දෙක මොකද වෙන්නේ කියලා බලමු ඉස්සෙල්ලා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක සල්ෆියුරික් ප්‍රතික්‍රියා කරනවා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා බේරියම් සල්ෆේට්. බේරියම් සල්ෆේට් ධන 2යි ජලය හැදෙනවා. ඊළඟ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා සෝඩියම් සල්ෆේට් සහ ජලය. ජලය හැදෙන මේක දෙක. හරි. ඒතර මෙයාගේ මවුල ගාන 2x නිසා සල්ෆියර් ගාන 2x තමයි වැය වෙන්නේ. මෙයාගේ මවුල ගාන x නම් මෙයා වැය වෙන x බෙදීම 2ක්. ස්ටොයිකියෝමීටර් එකට එකයිනේ. මෙයාගේ 2x මෙයාත් 2x වැය වෙන්නේ. මේක දෙකට එකයිනේ. මේක එකට එකයි කියන මෙයාට මෙයා සමානයි. මේකෙන් භාගයක් තමයි මේක වැය වෙන්නේ. වැය වූ මුළු සල්ෆියුරික් වෙන මේ දෙක එකතුව. මේ 0.2 සාන 12ක් වැය වුණා ගන්න මේ වැය වෙච්ච මුළු ගාන. වැය වූ මුළු සල්ෆියුරික් ගැන ඔය කියන්නේ. ඒතර වැය වූ මුළු සල්ෆියුරික් මවුල ගාන වෙන්නේ 0.2 සානකින් 12යි. ඒතර 2.4 බැරිම 13යි මවුල වෙන. වැය වූ මුළු සල්ෆියුරික් ගාන ඒ කියන්නේ 2x ධන x බෙදීම 2 සමානයි 2.4 බැරිම 13ක් වෙන්නේ. පොදු ගුණාකාරය 2 මේක 4x ධන x වෙනතර 5x බෙදීම 2ක් වෙනවා. 5x සමානයි 4.8 වැඩි කිරීම 13. x සමානයි 0.9යි 6ක් වෙනවා. මෙන්න x. ඔන්න x කියන්නේ කවුද මේ 25ක තියෙන NaOH මවුල ගාන. ඉතින් x හොයාගත්තම දැන් වැඩේ හරිනේ. x කියන්නේ 25ක තියෙන NaOH මවුල ගාන. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය වෙන්නේ x 0.96 බැරිම 13ක් ඉන්නා පරිමාව 25ක නේ. 25 තිබිච්ච මවුල ගාන 25ක මෙච්චරක් කියනවා නම් 1000ක කීයද? 25න් බෙදලා 1000කට තියෙන මේක කැපෙනවා. 0.96 නැහැ. 9.6ක් නැහැ. 96ට 3යි 75යි. 21ක් උතුරුයි 210ට 8ක් එනවා. 4ක් එනවා. ඒතර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සාන්ද්‍රණය වෙන්නේ මේකේ දෙගුණේ තියෙන. කෙලිම දෙකෙන් වැඩි කරන්න මේක 8යි දෙවරක් 8 16 එකක් උතුරුයි 6ක 7යි. මෙන්න මෙහෙම වෙන්නේ. හරි.
හදලා ගන්න තියෙන ඉක්මනට. හරි. දැන් බලන්න 7 වෙනි ගාන බලන්න තනිය. 7 වෙනි ගානත් ඔය වගේ ගානක් තමයි. තනියෙන් හදන්න බලන්න.
7 බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකට දෙක අනුපාතයෙන් දියවි ඇති ද්‍රාවණ 100කින් 10ක් වෙන් කර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන එකට දෙක අනුපාතයෙන් දීලා තියෙන මෙයා x නම් මෙයා 2x ද්‍රාවණ 100ක් තියෙන පරිමාණ මේකෙන් 10ක් වෙන් කර ගන්නවා කියලා කියන්නේ මේ 100ෙන් 10ක් වෙන් කර ගන්න 10ක් වෙන් කරගෙන මුළු පරිමාණ 250 නම් වතුර දාලා තියෙනවා ජලය දාලා පරිමාණ 250ක් කරගෙන තියෙනවා එම ද්‍රාවණයෙන් 25ක් වෙන් කරලා ගන්නවා මේ ද්‍රාවණයෙන් 25ක් වෙන් කරලා අරගෙන 0.2 HCl වලින් අනුමාපනය කරලා තියෙනවා 0.2 HCl වලින් අනුමාපනය කරාම HCl වෙලා තියෙනවා 8ක් ඝන සෙන්ටිමීටර හරි කොහමද වෙලා එතකොට මේ 100ක බේරියම් හයිඩ්‍රොක්සයිඩ් x ඉන්නවා NaOH2x එහෙනම් 10ක තියෙන මේකෙන් 10න් පංගුවක් නේ තියෙන්න ඕනේ 100ක මෙච්චර නම් 10ක තියෙන 10ක තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් x බෙදීම 10 100ක මෙච්චර 10ක මෙච්චර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2x බෙදීම 10 ජලය දැම්ම කියලා මෝල් ගණන් අස් වෙන්නේ නැහැ නේ 250 දිනත් ඔය ගානම තමයි තියෙන්නේ මේකෙත් වෙන පාඩම් ලියන්නේ නැන්ද මේ ටිකෙත් barium hydroxide x sodium hydroxide 2x එතකොට මෙතන තියෙන්නේ barium hydroxide x බෙදීම 10යි sodium hydroxide 2x බෙදීම 10යි ජලය දැම්මා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒතර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන මේ ගානම තමයි. NaOH තියෙනත් මේ ගානම තමයි. 250න් 25ක් වෙන් කරලා ගන්න. ඒතර ඒකෙන් 10න් පංගුවක් මෙතන තියෙනවා. ඒතර x බෙදීම 100. මේක 2x බෙදීම 100. ඒකනොත් 10න් පංගුවක්. වැය වෙනවා HCl 8ක් වැය වෙනවා මේ. කොහමයි වෙන්නේ? තමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක HCl ප්‍රතික්‍රියා කරනවා. හැදෙනවා බේරියම් ක්ලෝරයිඩ් සහ ජලය. කියන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක HCl ප්‍රතික්‍රියා කරනවා. හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලය. තුලිත කරාම ක්ලෝරින් 2 මේක 2 4යි කොහොමද? තර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල හිටි x බෙදීම 100. HCl එක දෙගුණයක් කරනවා 2x බෙදීම 100. මෙයා 2x බෙදීම 100යි. HCl එනවා 2x බෙදීම 100. වැය වූ මුළු HCl වෙන මේ දෙක එකතු. වැය වූ මුළු HCl වෙන මේ දෙක එකතු. හරි. වැය වූ මුළු HCl මවුල වෙන 0.2 සානෙන් 8. 0.2 සානෙන් 8. කියන්නේ 1.6 පෙරුම් 13යි මවුල. නේ මේ දෙකටම වැයච්ච මුළු ගානම එන්නේ ඉතින් 2x බෙදීම 100 ධන 2x බෙදීම 100 මේ දෙකේ මුළු එකතුව මෙච්චරක් වෙනවා. හරිනේ? මෙතන තිබිච්ච මවුල ගාන x නම් මේ තිබිච්ච මවුල ගාන 2x වෙනවා. මොකද 1ට 2යි අනුපාතය.
10ක තියෙන මේකෙන් 10න් පංගුව. 100ක x නම් 10ක x බෙදීම 10. 100ක 2x නම් 10ක 2x බෙදීම 10. ජලය දෙමට මොල් ගන්න වෙනස් වෙන්නේ නැහැ. 250 දින තල ගානම තමයි තියෙන්නේ. 25ක් වෙන් කර ගන්නවා. 25 තියෙන මේ තිබිච්ච ගානෙන් 10න් පංගුව. මේකට තමයි ප්‍රතික්‍රියා කරන්නේ. HCl ප්‍රතික්‍රියා කරන මෙතන තිබිච්ච මවුල ගන්න. ඒතර මෙයා x බෙදීම 100 නම් මෙයා යාගේ දෙගුණයක් වයනවා. මෙයා 2x බෙදීම 100 නම් මෙයා යාගේ දෙගුණයක් වයනවා. වැය වූ මුළු HCl එන මේ දෙක එකතුව. ඒතර 4x සමාන වෙනවා 160 වැඩි කිරීම 13. ඒතර x සමාන වෙනවා 40 වැඩි කිරීම 13. අපි x හොයලා ගත්තා. x කියන්නේ මේ 100ක තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. ඒතර බේරියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය වෙන්නේ මවුල ගන්න x නේ. x කියන්නේ 40 වැඩි කිරීම 13යි. මේක තියෙන මුළු පරිමාව 100. මේ x මේ x කියන්නේ 100ක තියෙන මවුල ගන්න. හරි. ඒතර මේක 100ක ඉන්නේ මෙච්චරයි නම් 1000ක කීයද? 0.4ක් වෙන්නේ. කියන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය වෙන්නේ මේ වගේ දෙගුණයක්. 0.8. හරි. හරිනේ. හරි.